රටකට සිදුවිය හැකි සියලුම පන්නේ විනාශයන් සියලුම පන්නේ අනුතුරුදායක තත්වයකට අපේ රට මුහුණ දී තිබෙනවා. අපිට කියන්න පුළුවන් ආර්ථිකයේ කොතනද අපි ජයග්‍රහණ අත්පත් කරන් තිබෙන්නේ. අපිට හතර අතේ ණය ගන්න සිදු වී තිබෙනවා. අපි තීරණය කරන්න ඕන ලේසිද පහසුද කියන එකට වඩා කල යුතුද නැතිද. ඒක සමහර අය හිතන මෙහෙම. හොරා කමිනුත් රට හදන්න පුළුවන්. සතුරු අව탁සිරු කරන්න ඕනෙත් නැහැ. අපි අදි탁සිරු වෙන්නේ. ඔබ අප සියලු දෙනා මෙතෙන්ට එක් රැස් වී තිබෙන්නේ කුමක් වෙනුවෙන්ද? මේ විදියට තව දුරටත් අංගලක් හෝ අපේ රට ඉදිරියට යාමට නොහැකි බවත් ඉදිරියට නොයන බවත් අපි හැම දිනාටම දැන් පැහැදිලි. මා දන්නවා මෙතන මීට පෙර වෙනත් පක්ෂවලට වැඩ කරපු වෙනත් පක්ෂවලට ඡන්ද දීපු වෙනත් පක්ෂවල ක්‍රියාකාරීන් හිටපු බොහෝ පිරිසක් ඇති. හැබැයි මේ හැම පුරවැසියෙක් තුළම තිබුණ යහපත් ප්‍රාර්ථනාවක්. කිසිදු පුරවැසියෙක් කවරෝ දේශපාලන ව්‍යාපාරයකට ඡන්දයක් දුන්නේ නැහැ. රට මේ තරම් ප්‍රපාතයකට ඇදගෙන යන්න කියලා. දුන්නේ නැහැ. සෑම පුරවැසියාගේ අපේක්ෂාවක් තිබුණේ කුමක්ද? මේ රට යහපත් රාජ්‍ය බවට පත් කරાવી. මේ රටේ ආර්ථිකය සංවර්ධනය කරાવી. නීතිය විධානයේ ආධිපත්‍ය තහවුරු කරાવી. රටේ අධ්‍යාපන සෞඛ්‍ය ප්‍රවාහන ඇතුළු සේවාවන් දියුණු කරાવી. මෙවැනි යහපත් බලාපොරොත්තුකින් යුතුව තමයි හැමදෙනාම ඡන්ද පොළට ගිල කතර ගෙවුවේ. විශේෂම පහුගිය ජනාධිපතිවරණයේදී මා දන්නවා මේ මාතර දිස්ත්‍රික්කයේ විශාල බහුතර සංඛ්‍යාවක් නේද ඡන්ද ලබා දුන් ලැබුවේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන්. මා හිතන්නේ පහුගිය පාර්ලිමේන්තු මැතිවරණ ගත්තොත් ලංකාවේ කවුරුත් මේ සමානුපාතික ඡන්ද ක්‍රමයේ යටතේ එවැනි ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මා හිතන්නේ മന്ത്രിවරු 7 බෙදුනේ 6ට 11. 6ට 11 නෙබිදුනේ. එවැනි විශාල බහුතර ඡන්ද සංඛ්‍යාවක් ලබා දුන්නා පහුගිය මහමැතිවරණ සහ ජනාධිපතිවරණ. කුමක් වෙනුවෙන්? කුමක් වෙනුවෙන්? ඊටමත් යහපත් චේතනාවෙන්. අපේ රට තුල නීතිය කඩාවැටී තිබෙනවා. ඒ නීතිය වෙනස් කරાવી කියලා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කෙරෙහි විශ්වාසයක් තිබුණා. අපේ රටේ වංචාව, දූෂණය, නාස්තිය, කෙලපැමිණි දේශපාලන සංස්කෘතියක් තිබෙනවා. ඒ සංස්කෘතිය වෙනස් කරાવી කියලා බලාපොරොත්තුව සහිතව ඡන්ද ප්‍රකාශ කළා. අපේ රටේ ආර්ථික විශාල කඩාවැටීමකට භාජනය වී තිබෙනවා. මේ කඩාවැටීම මුදවාගෙන රට සංවර්ධනය කරાવી කියලා ගිහිල්ලා කතරයක් ගැහුවා. කොච්චරද කියනවනම් සමහර අයගේ මතයක් තිබුණා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් එක්ක මහින්ද මහත්තයට සෙල්ලම් කරන්න හම්බෙන්නේ නැති කියලා. මතකද? මහින්ද මහත්තයට සෙල්ලම් කරන්න හම්බෙන්නේ. හැබැයි එවැනි විශාල බලාපොරොත්තු සහිතව අපේක්ෂාවන් සහිතව මේ රටේ මහත් ජනතාවක් ඡන්ද ලබා දීලා පාලන බලය අත්පත් කරගෙන දීර්ඝ කාලයක් ගත වීනේ. ගත වී තිබෙන්නේ ජනාධිපති ධූරයට නම් අවුරුදු 2යි චුට්ටි කාලයක්. පාර්ලිමේන්තුවට නම් අවුරුදු 1කමාරකට වඩා අඩු කාලයක්. එනිසා එවැනි විශාල ජනවරම සහිත විශාල අපේක්ෂාවන් බලාපොරොත්තු සහිතව ගොඩනගාගත්තු පාලනය පිළිබඳ විශ්වාසය ඉතාමත් කෙටි කාලයක් ඇතුළත වේගෙන් කඩාවැටෙමින් තිබෙනවා. එම නෙවෙයිද? එම නෙවෙයිද? සමහර අය මා දැක්ක ප්‍රකාශ කරනවා ජනාධිපතිවරයාට අවුරුදු 2ක් නාස්ති වී තිබෙනවා. ඒ නිසා ඉතිරි අවුරුදු 2 ගන්න ජනමත විචාරණයක් තියන්න කියලා. අපේ රටේ ඡන්ද කල් දාලා විශාල ලේවැගිරීම් සිද්ධ වෙච්ච මාතෘ භූමියක පය තබාගෙන අපි නැවත කියනවා ඡන්ද කල් තැබීම සඳහා ජනමත විචාරණයක් තියන්න කියලා. සැබවින් නම් දැන් කළ යුතු වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඉතුරු අවුරුදු 3 ඉන්නවාට කැමතිද නැද්ද කියලා ජනමත විචාරණයක් තියන්න. එම් නෙවෙයිද? හරිනම් ඒ තරමට ජනතාවගේ විරෝධය වර්ධනය වී තිබෙනවා. ඒ පෞද්ගලික කේන්තියද? පෞද්ගලික ආරෝවද? පෞද්ගලික තරහ අර පිරිමහ ගැනීමක්ද? නැත. එතන තිබෙන්නේ කුමක්ද? මේ කෙටි කාලය ඇතුළත අපේ රටේ පොදු ජනයාගේ ජීවිතවලට ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් ඇතිකොට තිබෙන විනාශකාරී බලපෑම තමයි ජනතාව කල්පනා කරමින් තිබෙන මේ පාලනය දැන් වෙනස් කළ යුතුයි කියලා. අපි අවුස්සලා බැලුවොත් අපේ රට
රටකට සිදුවිය හැකි සියලුම පන්නේ විනාශයන් සියලුම පන්නේ අනුතුරුදායක තත්වයකට අපේ රට මුහුණ දී තිබෙනවා. කවර හෝ කෙනෙකුට අත ඔසවා නැගිට ප්‍රකාශයක් කළ හැකිද? මෙන්න මේ ශේස්ත්‍රයෙන් අපි ජයග්‍රහණ අත්පත් කරන් තිබෙනවා. මේ ශේස්ත්‍රය පිළිබඳ අපිට බලාපොරොත්තු සුබවාදී සීනයක් තිබෙනවා කියලා කවර හෝ ශේස්ත්‍රයක් කිවිය හැකිද? කිසිදු ශේස්ත්‍රයක් ඉතුරු වී නැහැ. සෑම ශේස්ත්‍රයක්ම කඩා වැටී තිබෙනවා. අපි විශේෂයෙන්ම විශ්වාස කළ යුතුයි රටක අනාගතය රඳා පවතින්නේ රටක ස්ථාවරභාවය රඳා පවතින්නේ ජනතාවගේ බලාපොරොත්තු අපේක්ෂාවන් යහපත් අරමුණු ඉටුවන්නේ ඒ රට මොනතරම් ප්‍රමාණකින් ආර්ථික වශයෙන් ශක්තිමත්ද නැද්ද කියන සාධකය මත. රට වැදගත්ම ශේස්ත්‍රය තමයි ආර්ථිකය. ආර්ථික වශයෙන් ඒ රට ශක්තිමත් නම් ඒ රට තුළ නීතිය විධානය ආධිපත්‍ය තහවුරු කළ හැකියි. ආර්ථික වශයෙන් ඒ රට සමෘද්ධිමත් නම් ඒ රට තුළ යහපත් සමාජයක් නිර්මාණය කළ හැකියි. ආර්ථික වශයෙන් ඒ රට ශක්තිමත් නම් සෞන්දර්යය, චිත්‍ර, කලාව, සංස්කෘතිය අත්විඳින මිනිස් පරපුරක් නිර්මාණය කළ හැකියි. ආර්ථික වශයෙන් ඒ රට ශක්තිමත් නම් අධ්‍යාපන ප්‍රවාහන සෞඛ්‍ය වැනි සේවාවන් වර්ධනය කළ හැකියි. ආර්ථික වශයෙන් ඒ රට ශක්තිමත් නම් සෑම පුරවැසියෙකුට තමන්ගේ ජීවිතය පවත්වාගෙන යාමට සරල ආදායමක් උපයාගත හැකියි. ආර්ථිකමය වශයෙන් ඒ රට ශක්තිමත් නම් සෑම දරුවෙකුටම තමන්ගේ අනාගතය පිළිබඳ සුබ සීනයක ජීවත් විය හැකියි. එනිසා රටක ප්‍රධානම කාර්යභාරය ඒ රට මොනතරම් ප්‍රමාණයකින් ආර්ථික වශයෙන් ශක්තිමත් කරනවද නැද්ද කියන සාධකය. එහෙත් මේ පාලක කණ්ඩායම් දීර්ඝ කාලයක් අපි ආර්ථික ප්‍රශ්න පසෙක තබා වෙන වෙන ප්‍රශ්න අපි ඉදිරිපිට නිර්මාණය කොට තිබ්බා. 1994 නම් 17 වසරක සාපේ 1999 ජනාධිපතිවරණදී අවසන් බෝම්බේ 2005 දී නම් යුද්ධයේද සාමගි විසුමද 2010 දී නම් යුද්ධය අවසන් කරන්න දායක වුණේ ජනාධිපතිවරයාද හමුදාපතිවරයාද 2015 දී නම් යහපාලනය 2019 දී නම් ජාතික ආරක්ෂාව. හැබැයි ප්‍රමුඛ ආර්ථිකය මේ දීර්ඝ මෑත ඉතිහාසයේ දශක 3කට ආසන්න දේශපාලනයකදී මැතිවරණයකදී තීරණාත්මක ප්‍රශ්න බවට සාකච්ඡා වුණේ නැහැ. මේ රට ගොඩනැගීම සඳහා තමන් සතු තිබෙන ආර්ථික උපාය මාර්ගය කවරේද? ඒ තීරණාත්මක වුණේ නැහැ. හැබැයි අද අපි හැම දෙනාම රට පිළිබඳ බලාපොරොත්තු බිඳ වැටී තිබෙන්නේ කුමක් නිසාද? ආණ්ඩුව පිළිබඳ විවේචන ගොඩනගී තිබෙන්නේ කුමක් නිසාද? තමන්ගේ ජීවිතය අසීරුතාවයට පත් වී තිබෙන්නේ කුමක් නිසාද? ආර්ථිකය නිසා. හැබැයි ජනතාව ආණ්ඩු තෝරාගත්තේ ආර්ථික සාධක මත නෙවෙයි වෙනස් සාධක මත. ඔවුන් විසින් නිර්මාණය කරන ලද සාධක මත. මතක තබා ගන්න. ඔවුන් විසින් නිර්මාණය කරන ලද සාධක තමයි මැතිවරණදී ප්‍රමුඛ කරන ගත්තේ ඡන්දය ලබා දීමට. පසුගිය ජනාධිපතිවරණයේදී නම් ප්‍රධානම සාධකය මොකද්ද? පාස්කු ප්‍රහාරය. දැන් විශාල සැකයකට තුඩු දී තිබෙනවා ඒ නිර්මාණය කරන ලද ගැටලුවක්ද කියන කරුණ. මම මේ පිළිබඳ දීර්ඝව කතා කරන්න යන්නේ නැහැ. ඔවුන් විසින් අප වෙත විවිධ ගැටලු නිර්මාණය කොට ඒ මත අපට තීන්දුව ගන්න බල කරනවා. සැබවින්ම ජනතාව තීන්දුව ගත යුත්තේ තමන්ගේ පාලක කණ්ඩායම තෝරාපත් කර ගැනීම වෙනුවෙන් කවරක්ද ආර්ථික උපාය මාර්ගය. ඒක වැදගත්. අද මේ රට සිදු වී තිබෙන මේ ව්‍යසනයේ සියල්ලගේම පතුලේ තිබෙන්නේ ආර්ථිකය. එයි අපි ආර්ථික වශයෙන් විශාල ලෙස කඩා වැටුණු රටක්. පසුගිය ඔක්තෝබර් මාසයේ 30 වෙනිදා වෙනකොට රටේ මුළු ණය ප්‍රමාණය ට්‍රිලියන 17.3යි. ට්‍රිලියනක් කියන කෝටි ලක්ෂය. කෝටි 17 ලක්ෂ 30000යි 2021 ඔක්තෝබර් මාසයේ 30 වෙනිදාට අපේ ණය ප්‍රමාණය. 1950 දී අපේ ණය ප්‍රමාණය කෝටි 100යි. 2021 ඔක්තෝබර් මාසයේ 31 වෙනිදා වෙනකොට අපේ ණය ප්‍රමාණය කෝටි 17 ලක්ෂ 30000යි. ඒ ණය ගණනය කරලා තිබෙන්නේ රජයේ ආයතන වල ණය අයින් කරලා. පෙට්‍රෝලියම්, විදුලි බල මණ්ඩලය, එයාලංකා ඒ ණය අයින් කරලා. රාජ්‍ය ආයතන වල ණය ප්‍රමාණය ට්‍රිලියන 1.3යි කෝටි 1,30,000යි. තෙල් සංස්ථා විතරක් ණය ප්‍රමාණය කෝටි 65,000යි. කොතනද තිබෙන්නේ? මධ්‍ය භාණ්ඩයේ ණය ප්‍රමාණය කෝටි 17 ලක්ෂ 30,000ක ණය පංගුවක ඉර වී තිබෙනවා. වාර්ෂික රජයේ ආදායම ණය පොලි වාරිකය ගෙවා ගැනීමට ප්‍රමාණවත් නේ.
අවසන් වාර්තාවේ 2021 අප්‍රේල් මාසෙට 2021 අප්‍රේල් මාසේ 2021 අප්‍රේල් 30 දක්වා මුල් මාස 4 ණය වාරික වෙනුවෙන් ආණ්ඩුව වැය කරලා තිබෙනවා බිලියන 310ක්. පොලි වාරික වෙනුවෙන් ආණ්ඩුව වැය කොට තිබෙනවා බිලියන 366ක්. අනෙක් වියදම් වෙනුවෙන් ආණ්ඩුව වැය කොට තිබෙනවා බිලියන 1002ක්. රජයේ අනිකුත් වියදම් බිලියන 1002යි. ණය වාරිකයේ බිලියන 310යි. පොලි වාරිකයේ බිලියන 366යි. ඒ කියන්නේ බිලියන නේද? ඔක්කොම එකතුනම බිලියන 1678යි. ඒ කියන්නේ පසුගිය අවුරුද්දේ මුල් මාස 4 රජයේ ආදායම බිලියන 1678යි. රජයේ වියදම රජයේ ආදායම බිලියන 482යි. අපි මේක දිනයක 120 බෙදුවොත් රජයේ දවසක ආදායම බිලියන 4යි. රජයේ දවසක වියදම බිලියන 14යි. ආණ්ඩුවේ දවසක ආදායම කෝටි 400යි. ආණ්ඩුවේ දවසක වියදම කෝටි 1400යි. දවසකට කෝටි 1000ක් මදි. කොතනද අපේ රට තිබෙන්නේ? මොකක්ද අපිට අත්පත් කරන් තිබෙන ආර්ථික සංවර්ධනය? දවසකට වියදම් වෙනුවෙන් කෝටි 1000ක් අතිරේක වශයෙන් වමනා වී තිබෙනවා. භාණ්ඩාගාරයේ ලැබෙනකොට භාණ්ඩාගාරයේ දවසකට කෝටි 400ක් කෙනෙකුට භාණ්ඩාගාරය විසින් දවසකට කෝටි 1400ක් වියදම් කළ යුතු තිබෙනවා. කොතනද මේ රට තිබෙන්නේ? මේක අපි මේ රට ආදරේ, මේ රට පිළිබඳ ගෞරවයක් තිබෙනවා, අභිමානයක් තිබෙනවා. හැබැයි ආර්ථික වශයෙන් අපේ රට හිඟන රටක් මුත දවගන්න. එහෙම නෙවෙයි. ඒ විතරක් නෙවෙයි. ණයවල විශාල පංගුව පමණක් නෙවෙයි අපි ණය ගෙවා ගත නොහැකිව තිබෙනවා. ණය ගෙවා රජයේ මුළු ආදායම ණය ගෙවා ගැනීමට ප්‍රමාණවත් නැතුව තිබෙනවා. අපේ ණය වර්ග දෙකක් තිබෙනවා. එකක් දේශීය ණය, අනිත් එක විදේශීය ණය. දේශීය ණය අපි අරගෙන තියෙන රුපියල් වලින් බියගම සල්ලි අච්චු ගන්න ෆැක්ටරිය දිවාරය ඩොඹලා 5000 කන්ටේනර් ගණන් අච්චු ගසා ඒ වගේ වුමින් තිබෙනවා. හැබැයි විදේශී ණය අපිට ගෙවා ගන්න විදිහක් නැහැ. අපිට ඩොලර් මුද්‍රණය කරන්න බෑ. අපි ඩොලර් උපයා ගත යුතුයි. හැබැයි අපිට ඩොලර් උපයා ගන්න බැරි වී තිබෙනවා. අපිට වසරකට ආසන්න වශයෙන් පිටරටින් බහන්න ආනයන කිරීම වෙනුවෙන් ඩොලර් කෝටි සාමාන්‍යයෙන් ගත්තොත් ඩොලර් බිලියන 20ක් අවශ්‍යයි. ඩොලර් බිලියන 20ක් කියලා කියන ආසන්න වශයෙන් ගත්තොත් නේද? සාමාන්‍යයෙන් අපි දන්න බිලියනයක් කියන්නේ 100යි. 120 වෙඩුනාම ඩොලර් කෝටි 2000ක් ඕන. අපි ඩොලර් බිලියන 20ක් අවශ්‍ය ආසන්න වශයෙන් පිටරටින් බහන්න ආනයන කරන්න. පිටරට බහන්න විකුණලා අපිට ආසන්න වශයෙන් හම්බෙන්නේ ඩොලර් බිලියන 12යි. ඒ කියන්නේ අපිට ඩොලර් බිලියන 8ක් ඩොලර් කෝටි 800ක් අතිරේක වශයෙන් අවශ්‍යයි පිටරටින් බහන්න ආනයන කරන්න. අපි ඩොලර් බිලියන 12ක් හම්බෙන පිටරට බහන්න විකුණලා ඩොලර් බිලියන 20ක් අපිට අවශ්‍යයි පිටරටින් බහන්න ආනයන කරන්න. ඩොලර් බිලියන 8ක් අපිට අවශ්‍යයි බහන්න ගින්න. මේ ජනවාරි මාසයේ ඉඳන් ලබන ජනවාරි මාසය දක්වා අපි ඩොලර් වලින් ගත්ත ණය ප්‍රමාණය ගෙවීම සඳහා ඩොලර් බිලියන 6.7ක් ඕන. බහන්න ගෙන්න ඩොලර් බිලියන 8ක් ඕන. ණය පොලි වාරිකයේ ඩොලර් වලින් ගෙවන්න ඩොලර් බිලියන 6.7ක් ඕන. අපි ඩොලර් බිලියන 14.7ක් උපය ගන්න ඕන. කොහොමද උපයන්නේ? මෙතන අපි හිරවි තිබින්නේ. ඩොලර් බිලියන 14.7ක් අවම වශයෙන් මේ කරුණු දෙකට අවශ්‍යයි. බහන්න ආනයන කරන්නත් ඒ වගේම ණය ගෙවන්න. අපිට විදේශගත ශ්‍රමිකයන්ගෙන් ආසන වශයෙන් බිලියන 7.5ක් වගේ ආවා. ඒක ගෙන්න ගන්නත් බැරි වුණා. ගිය අවුරුද්දේ ජුනි මාසේ ඉඳන් දෙසැම්බර් මාසෙ වෙනකොට 2020ට සාපේක්ෂව 2021 විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබුණු ආදායම ඩොලර් බිලියන 2කින් අඩු වුණා. හරියටම ගත්තොත් ඩොලර් මිලියන 2055කින් අඩු වුණා. විදේශගත ශ්‍රමිකයන්ගෙන් ආදායම අඩු වෙන්න පටන් ගත්තා. එයි විදේශගත ශ්‍රමිකයන් ලංකාවෙන් රැකියා කරන ප්‍රමාණය අඩු වෙලා නෙවෙයි. මේ හිර කරගත්තු විනිමය අනුපාත කරා විදේශගත ශ්‍රමිකයන් ඩොලර් එවනක නතර වුණා. එවන නීත්‍යානුකූල නොවන මාර්ග වලට අවතීර්ණ වුණා. ඩොලර් බිලියන 2ක් අපිට අහිමි වී තිබෙනවා ගිය අවුරුද්දේ මුල් මාස අවසන් මාස 7 ඇතුළත විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායම. අපිට ඒ ආදායමත් කඩා වැටෙමින් තිබෙනවා. ඊළඟ ගත්තොත් අපේ තිබුණු නිෂ්පාදනයන් අපිට තිබුණා. ඒ නිෂ්පාදනොත් කඩා වැටී තිබෙනවා. ඒ නිසා ඩොලර් රුපියා ගන්න බැරි තැනකට අපේ රටපත් වී තිබෙනවා. එහි ප්‍රතිඵල කුමක්ද?
එහි ප්‍රතිඵල තමයි කන්ටේනර් 1500කට වඩා වැඩි ප්‍රමාණයක් වරාය හිර වෙලා තිබෙනවා. ඒ ප්‍රතිඵල තමයි කිරිපිටි නැති වී තිබීම. ඒ ප්‍රතිඵල තමයි දශක 5කට වඩා වැඩි අකණ්ඩව සපුකස්කන්ධේ දැල්වෙන් තිබුණු ගිනිදල්ල අද නිවා දමන්න සිදු වී තිබෙනවා. ලංකාවේ තෙල් පිරිපහදුව වහලා තිබෙනවා බොරතෙල් ගේන්න සල්ලි නැතුව. අද විශාල සාකච්ඡාවක් තිබෙනවා. විදුලිය කපනවද නැද්ද? බලාගාර ටික දුවා ගන්න, දැවතිල් ටික උපයා ගන්න විදිහක් නෑ. බලාගාර ටික දුවන්න ඩීසල් ටික ගෙන්න ගන්න විදිහක් නෑ. විදුලි කප්පාදුවකට යොමු වෙමින් තිබෙනවා. බලශක්තිය ඇමති තෙල් සංස්ථාව බාර අමාත්‍යවරයා කියනවා කුමක්ද කියලා. ලයිට් දාගෙන හිටියොත් පයින් යන්න වෙනවා. එමුනේ කියන්නේ. වාහනේ ගියොත් කරුවලේ ඉන්න වෙනවා. අපි කියන්න ඕන කෙතුම කියනවා. ඒක වෙලා තියෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? ඉතින් අපිට කියන්න පුළුවන් ආර්ථිකේ කොතනද අපි ජයග්‍රහණපත් කරන් තිබෙන්නේ? ඒ නිසා මොකද්ද සිදු වී තිබෙන්නේ? අපිට හතර අතේ ණය ගන්න සිදු වී තිබෙනවා. ණය ගැනීම හරහා සිද්ධ වෙන්නේ කුමක්ද? ඔයගොල්ලෝ දන්නවා පහුගියද ගිය අවුරුද්දේ මාර්තු මාසේ චීනෙන් යුවාන් බිලියන 10ක් ඉල්ලුවා. චීන කිව්වා අපි ණය මුදල ලබා දෙන්න. හැබැයි වහම පෝට් සිටි පණ සම්මත කරලා දෙන්න කිව්වා. අපි යුවාන් බිලියන 10ක ණය මුදල ගත්තා. පෝට් සිටි පණ සම්මත කරලා දුන්නා. පෞගෙදා බැසි රාජපක්ෂ ඉන්දියාවට ගියා. ඉන්දියාවට ගිහලා කිව්වා අපිට තෙල් ගේන්න විදියක් නැහැ, පරිප්පු ගේන්න විදියක් නැහැ, සීනි ගේන්න විදියක් නැහැ. අපි ඩොලර් මිලියන 500ක් දෙන්න කිව්වා. ඉන්දියාවෙන් කිව්වා අපි ඩොලර් මිලියන 500ක් දෙන්නම් තෙල් ගේන්න. හැබැයි තෙල් ටැංකි ටික අපිට පවර්ලා දෙන්න කිව්වා. ඒක පවර්ලා දුන්නා. දැන් නැවත චීනයත් එක්ක සාකච්ඡාවක් තියෙනවා ඩොලර් බිලියනක ණයක් ගන්න. ඩොලර් බිලියන ණය ගන්න නම් චීනය කියනවා මොකද්ද? අපිට කොළඹ වරායේ දැන්ට වරාය අධිකාරී කරන සේවාවන් සපයන මධ්‍යස්ථානයක් ඇති කිරීම සඳහා කොළඹ වරායේ භූමියෙන් අක්කර 13ක් දෙන්න කියනවා. එක්සත් ජනපදයෙන් අපි නායක කිල්ලන්ට කියනවා අපිට බලාගාර ටික දෙන්න කියනවා. මොකද්ද සිදු වී තිබෙන්නේ? අවසානයේ සියලු ජාතික සම්පත් අපිට අහිමි වෙමින් තිබෙනවා. දැනට සෙලෙන්දිව කියලා ආයතන ගොඩනගලා ඒ ආයතනට විකිණීම සඳහා ආයතන විශාල ප්‍රමාණයක් ලැයිස්තුගත කොට තිබෙනවා. කොළඹ ඊටම පෞරාණික ගොඩනැගිලි යෝග ගොඩනැගිලි විකුණන්න දාලා තිබෙන්නේ. ගෆූර් බිල්ඩින් එක විකුණන්න දාලා තිබෙන්නේ. ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටල් විකුණන්න දාලා තිබෙන්නේ. මහතපල් කන්තෝරුව පිහිටි බිල්ඩින් එක විකුණන්න දාලා තිබෙන්නේ. විදේශ කටයුතු අමාත්‍යාංශ පිහිටි බිල්ඩින් එක විකුණන්න දාලා තිබෙන්නේ. කොම්පඤ්ඤ වීදියේ ගුවන් හමුදා කඳවුර පිහිටි ඉඩම ගුවන් හමුදා කඳවුර එතනින් අයින් කරලා ඒක විකුණන්න දැම්මා. ගුවන් හමුදා කඳවුරට අයිති පිට්ටනිය ඒක විකුණන්න දැම්මා. මැරයින් ඩ්‍රයිව් වල අක්කර 4ක් විකුණන්න දැම්මා. රටේ සියලු ජාතික සම්පත් අපිට අහිමි වෙමින් තිබෙනවා. අවසානයේ අපිට මොකද්ද සිදු වී තිබෙන්නේ? බලාගාර අයිති නැති රටක්, වරාය වල අයිති නැති රටක්, තෙල් ටැංකි අයිති නැති රටක්, කොළඹ වාණිජ ඉඩම් අයිති නැති රටක්, කොළඹ පෞරාණික ඉඩම් අයිති නැති රටක්, කොළඹ පෞරාණික බිල්ඩින් අයිති නැති රටක්ද? අපි ඔබෙන් අහන්නේ රටක්ද? අවසානයේ අපිට රටක් අහිමි වී තිබෙනවා. ඒ නිසා දීර්ඝ කාලයක් මේ කඳවුරු දෙකක් මාරුවට රට පාලනය කරලා රටකට විය හැකි සියලුම පන්නේ විනාශයන් සිදු කොට හමාරයි අපට අද රටක් ඉතුරු වී නැත. රටක් කියන්නේ කුමක්ද? ඒ රටේ බලාගාර අයිති නැත්නම්, ඒ රටේ වරාය වල අයිති නැත්නම්, ඒ රටේ තෙල් ටැංකිය අයිති නැත්නම්, ඒ රටේ ඉඩම් අයිති නැත්නම් නේද? ඒක රටක් නෙවෙයි. ക്ഷേම භූමිය. එනස අපි ආරාධනා කරන්න ආවේ. මේ දීර්ඝ කාලයක් මේ ගමන් කරමින් තිබුණ ව්‍යසන මාවතෙන් අපේ රට ගලවා ගත යුතුද නැතිද? මහල් ඔබගෙන් විතර. අපි මේ මාවතේ මේ යන්න දෙන මාද? මේ තව දුරටත් ඉවසා වදාරගෙන පස්සකට වී අපි බලා සිටිය යුතුද? එසේ නැත්නම් අපි මේක වෙනස් කළ යුතුද? අපි අද ජාතික ජනබලවේගයේ මේ සමුළුව පවත්වලා අපිට ආරාධනා කරන්න ආවේ. අපි ඇස් ඉදිරිපිට මේ දිවිමින් තිබෙන විනාශකාරී මාවත. අපි ඇස් ඉදිරිපිට අපේ දුව දරුවන්ගේ අනාගතය බිලිදෙමින් තිබෙන මාවත. අපි ඇස් ඉදිරිපිට අපේ දුව දරුවන්ට අනාගතයක් අහිමි කොට තිබෙන මාවත වෙනස් කිරීම සඳහා එකතු වෙන්න කියන පණිවිඩය අරගෙන තමයි අපි මාතර තමුන්වහන්සේලා හම්බෙන්න ආවේ. අපි එකතු වෙමු. මේක වෙනස් කරන්න. ඒතර කට්ටිය යන වෙනස් කරන්න පුළුවන්. අමාරුයි. අසීරුයි අපි එක දන්නවා. අපි මේ වේදිකාවට නැගලා මේ කතා කරන්නේ පහසු මාවතක් පිළිබඳ නෙවෙයි. අමාරුයි. හැබැයි අපි තීරණය කරන්න ඕන ලේසිද පහසුද කියන එකට වඩා කල යුතුද නැතිද? පළමු තීරණය. මේ කල යුතුද නැතිද? ආන්න ඔබගේ. නෑ අපිත් අපේ වැඩක් බලාගෙන අපි අපේ පාඩුවේ ජීවත් වෙමු. ඔන්න ඔහේ ඕන දෙයක් වුණාවේ කියලා අපි බලාගෙන ඉන්නවා. එහෙම නැත්නම්
මේ ගමන් මාවත තීරණාත්මක ලෙස අපි වෙනස් කළ යුතුයි කියලා අදිටනකට එනවාද? මා හිතන අපිට තෝරාගත යුතු මාවත් දෙකක් නැහැ. අපි තාමත් නිශ්චිත සම්දිස්ථානයකට ඇවිල්ලා තිබෙනවා. අපි ගාව තියෙනවා අපි ඉදිරිපිට පාරවල් දෙකක් තිබෙනවා. හැබැයි තෝරාගත යුතු එක මාවතයි තිබෙන්නේ. පාරවල් දෙක මොකක්ද? මේ පැරණි අසාර්ථක යල්පිනු මජර කිලිටි වුණු දූෂිත අපරාධකාරී ඒ දේශපාලන මාවත ඉදිරියට යන්න ඕන එක පාරක් තිබෙනවා. තව පාරක් තිබෙනවා. මේ විනාශකාරීත්වයෙන් ගොඩ අරගෙන අපේ රට දුවදරුවන්ට අනාගතය පිළිබඳ සිහිනය, අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක්, මෙරට සුබදායි අනාගතයක් නිර්මාණය කිරීමේ විසඳුමේ මාවත. දැන් අපි තෝරාගන්න ඕන මේ මාවත් දෙකෙන් දෙකයි. අපි ඔබට ආරාධනා කරන්නේ අපි ඔක්කොම එකතු වෙලා මේ විසඳුමේ මාවත තෝරාගමු. හැබැයි ඒ මාවත ටිකක් අසීරුයි. අපි දන්නවා. ඔවුන් ගාව ධනෙ තිබෙනවා. ඔවුන් ගාව බලය තිබෙනවා. ඔවුන් ගාව මාධ්‍ය බලය තිබෙනවා. නේද? ඔවුන් ගාව නේද? අනීතික බලය තිබෙනවා. ඒ නිසා අපි දන්නවා අපි ඉදිරිපිට එන සතුරාගේ ශක්තිමත් භාවය පිළිබඳ අපිට ඉතාමත් හොඳ ඇගීමක් තිබෙනවා. ඔහු ශක්තිමත්. ඔහු දේශපාලන වශයෙන් දුබල වී තිබුණාට ඔහුට අනිත් ඒ වගේම ඔහු ශක්තිමත්. එහෙනම් ඒ පරාජයපත් කළ හැකි වන්නේ කෙසේද? තනි හුදකලා ලෙස තැන් වල ගුලි ගෙහිමින්, අඬා වැටමින්, බැනවදිමින්, හුදකලා වෙමින් නෙවෙයි. මේ විදහැලියක් කියවන්නේ ඒකට මුහුණ දිය හැකි ශක්තිමත්ම ජනපෞර නිර්මාණය කිරීමයි. ඒක අභිලාෂ. ඒ පරාජයපත් කළ හැකි වන්නේ එසේ. ඇයි බලය තිබෙන ඕගොල්ලෝ ගාව? බලය තිබෙන ජනතාව ගාව. අපි මැතිවරණය කරන්නේ කුමක්ද? ජනතාව ගාව තිබෙන බලය తాවකාලිකව පාලක කණ්ඩායමකට බාර දෙනවා. හැබැයි ඒ ජනතාව අවදි කරන්න ඕන. ඒ ජනතාව මත පණිවිඩයක් ගෙනියන්න ඕන. ඒ ජනතාව එක රැහැකින් නේද? එක නූලකින් එකට ගැට ගහන්න ඕන. හැම කෙනාම දන්වලේ තනි පුරුක වෙනුවට නේද පුරුක් ඔක්කොම සමුදායයකට කොට ගෙවුණු දන්වල බවට පත් කරගන්න මහා මිනිස් පවුරක් අපි ගොඩ නගන්නවා. ජාතික ජනබලවේගය යනු අන්නේ මිනිස් පවුරයි. මේ සෑම ජනපජාවක්ම එකට පෙළ ගස්සන මහජන ව්‍යාපාරය අපි ගොඩ නගන්නවා. අපිට අන්නේ මහජන ව්‍යාපාරය අපි අපේක්ෂා කරන මට්ටමට වර්ධනය කරගන්න සමත් වුණොත් සාහතික වශයෙන් එළඹෙන ජාතික මැතිවරණයකදී ජාතික ජනබලවේගයට වෙත බලය අත්පත් කරගත හැකියි. හැබැයි මේ තියෙන මට්ටමින් බෑ. ඒකත් මං කියන්නේ. මේ තියෙන මට්ටමින් බෑ. අපි පිළිගන්න ඕනේ. අපි සතුරු අව탁සිරු කරන්න ඕනෙත් නෑ. අපි අදි탁සිරු වෙන්න ඕනෙත් නෑ. එහෙමනේ නේද? දේශපාලන හරියටම අපිට සතුරාගේ හැඩරුවක් අපගේ ප්‍රමාණයක් පිළිබඳ අපිට හොඳ තක්සිරුවක් තියෙනවා. හැබැයි අපි විශ්වාස කරනවා අද අපේ රටේ දේශපාලන ඉතාමත් හොඳ විභවයක් නිර්මාණය වී තිබෙනවා. වෙනදාට වඩා වැඩි විශේෂ අවස්ථාවක් නිර්මාණය වී තිබෙනවා. ඉතාමත් විශාල ජනවරමකින් බලයට පත් කරගත්තු පාලක කණ්ඩායම ඉතාමත් කෙටි කාලය තුළ අසාර්ථක බවට පත් වී තිබෙනවා. වෙනදා අසාර්ථක බවට පත් වෙනකොට අනෙක් කඳවුරු දෙස ඉබේම ගලාගෙන යනවා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් නම් තිබුණේ ඒක අසාර්ථක බවට පත් වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඉබේම ගලාගෙන යනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් නම් තිබෙන්නේ ඒක අසාර්ථක බවට පත් වෙනකොට එක්සත් ජාතික පක්ෂ දිශාවට ඉබේම ගලාගෙන යනවා. අද එහෙම එකක් වෙමි තිබෙන්නේ. අද පවතින පාලනය කඩා වැටෙමින් තිබෙනවා. පවතින පාලනය පිළිබඳ විවේචනයක් විරෝධයක් මතු වී තිබෙනවා. හැබැයි කවුද පාලකයා කියලා තෝරාගෙන නැහැ. තෝරාගෙන තියෙනවද කවුරු? කවුද ඊළඟ ආණ්ඩුව? තෝරාගෙන නැහැ. නිසා මෙතන හොඳ විභවයක් තිබෙනවා. හොඳ ඉඩක් නිර්මාණය වී තිබෙනවා. මේ ඉඩ අපි හරියම සැලසුම් කරගත්තොත් ඊළඟ නවපන්නේ පාලනයක් ගොඩනැගීම සඳහා මේ අවස්ථාව අපිට උපයෝග කරගත හැකියි. අපි බලාපොරොත්තු. ඒක කළ යුතුයි. කුමක් වෙනුවෙන්ද? මේ රට හදන්න ඕන. ඒතර අපෙන් අහන ප්‍රශ්න කීපයක් තිබෙනවා. එක සමහර අපෙන් අහනවා ඕගොල්ලෝ බලය ගන්නකොට බලය ගත්තාම වංචා දූෂණ වලට මොකද කරන්න කියලා අහනවා. එක අපි ඕගොල්ලන්ට සහතිකයක් දෙනවා. අපි මේ රටේ පළමු වතාවට බිහි කරනවා වංචා දූෂණ වලින් තොර අදූෂිත ආණ්ඩුවක්. මට හෝ මේ වේදිකාවේ ඉන්න කිසිවෙකුට හෝ මහජනයාගේ සතයක් හොරකම් කරන්න හෝ නාස්ති කරන්න හෝ වමනාවක් තියෙන මිනිස්සු නෙවෙයි. අපි ඒ වෙනුවෙන් දේශපාලන තෝරාගත්තු මිනිස්සු නෙවෙයි. මම මේ පාර්ලිමේන්තු නියෝජනය කරන අවුරුදු 22කට ආසන්න කාලයක් මහජනයාගේ සතයක් වංචා කරලා නැහැ, සතයක් නාස්ති කරලා නැහැ. ඒ මොන දේශපාලන ව්‍යාපාරයක් අපේ රටේ.
පසුගියදා මා පාර්ලිමේන්තුවේදී ජොන්සන් පනාන්දු මට ඇඟිල්ල දික් කරලා කිව්වා වංචනිකයන්ට දූෂිත දඬුවම් දීමේ බලයක් මා සතු තිබුණා කියලා. මා එවිගස නැගිටලා කිව්වා මට ඒ බලය තිබ්බනම් ඔය ඉස්සරහ පෙළිය ගොඩක් අය නැහැ කියලා. ඒක කියන්න පුළුවන් වෙන්නේ මොකක් වුණොත්ද? ඒක කියන්න පුළුවන් කමෙන්ද අදූෂිත ව්‍යාපාරයකටයි අදූෂිත පුද්ගලයෙකුට විතරයි. දූෂිතෙක් නම් පහුවද ඇතුලේ හොඳේ. ඕක ඔය මම නම් කියන්නේ එයාට ගොඩක් අයට ඕක කියන්න බෑ. විපක්ෂයේ. ඒක කියන්න පුළුවන් අපිට විතරයි. ඒ නිසා එක මේ රට ගොඩනැගීම සඳහා පළමු පියවර අපි අදූෂිත දේශපාලන අදූෂිත ආණ්ඩුවක් හදනවා. දෙක මහජනයාගේ ධනෙ කෝටි ප්‍රකෝටි ගණන් එක්රැස් කරලා ගොඩ ගසා තිබෙන ධනය අපේ ඈත ගමි පාසලට වැසිකිලි පද්ධතියක් හදා දීම සඳහා තිබුණු ධනය අපේ ගොවි බිම්වල ගොවි ජනතාවගේ ජීවිතය සුරක්ෂිත කිරීම සඳහා තිබුණු ධනය අපේ රට මන්මාව සංවර්ධනය කිරීම සඳහා තිබුණු ධනය අපේ අනාගතය නිර්මාණය කිරීම සඳහා තිබුණු ධනය ඊටමත් පරපුටු පෞල් කණ්ඩායම කතේ ගොඩ ගැසී තිබෙනවා. යුක්ති සහගත අයිතිය තමයි එම ධනය යලි මහජනයා වෙත බාර දීම. අපි වැඩේ කරනවා. අපිට කිසිවෙකින් පෞද්ගලික පරිගැනීමක් හෝ පෞද්ගලික තරහක් මරහක් නැහැ. හැබැයි අපිට එකක් විසඳා ගත යුතු තිබෙනවා. ඔබ මේ රටේ මහජනයාට අයිති ධනය කඳු ගණන් ගොඩගසා තිබෙනවා. ඒවා යලි අත්පත් කර ගැනීම යුක්ති සහගත ආණ්ඩුක වගකීමක්. ඒ වැඩේ අපි කරනවා. ඒ කරන්න පුළුවන් අපිට විතරයි. කවදාවත් දූෂිතයෙකුට දඬුවම් දෙන්නේ නැහැ. කවදාවත් දූෂණය කරපු ධනයක් එකතු කරගන්නේ නැහැ. කවදා හරි දූෂිතයෙකුට දඬුවම් ලැබී හැකිවන්නේ දූෂණය එක්රැස් කරපු ධනය යලි ජනතාවට පැවරිය හැකිවන්නේ අදූෂිත පාලනයකට විතරයි. අන්න අපි එක් ගොඩ නගනවා. ඒතර කට්ටිය අපෙන් අහනවා අදූෂිතභාවයේම ඇතිද? සමහර අය. ඒක සමහර අය හිතන මෙහෙම හොරා කමිනුත් රට හදන්න පුළුවන් කියලා. එහෙම විතරයි ඉන්නෝ. හරි. හැබැයි අපි හිතන මොකක්ද? අදූෂිතභාවය විතරක් මදි රටක් හදන්න. හැබැයි ඒක අත්‍යවශ්‍යයි. එහෙම නෙවෙයි. අදූෂිතභාවය ඒ මහජනයාගේ ධනය හොරකම් කරන්නේ නැති එක, මහජනයාගේ ධනය නාස්ති නොකරන එක, මහජනයාගේ ධනය දූෂණය නොකරන එක විතරක් ඇතිද රටක් හදන්න? ඒක විතරක් මදි අපි දන්නවා. හැබැයි ඒක අත්‍යවශ්‍ය කරුණක්. ඒක නැතුව රටක් හදන්න බෑ. ලෝකේ හොරෙක් හදපු රටක් නෑ. ලෝකේ දූෂිතෙක් හදපු රටක් නෑ. ලෝකේ හැමදාම රටවල් හදලා තිබෙන්නේ ඒ රට පිළිබඳව ඒ රටේ මහජනයා පිළිබඳව අවංක ඇල්ම බැල්මක් වමනාවක් තිබෙන දේශපාලන ව්‍යාපාරයන් සහ නායකයන් විතරයි. කොයිද හොරෙක් රටක් හදන්නේ? Taman හදනවා මිසක්. ඒකනේ උනේ අපිට ඔක්ට. හැබැයි වංචා දූෂණ වලින් තොර පාලනයකින් විතරක් රටක් හදන්න බෑ. හැබැයි වංචා දූෂණ වලින් තොර පාලනයක් අත්‍යවශ්‍ය රටක් හදන්න. ඒක නැතුව රටක් හදන්න බෑ. ඒ නිසා අපි පළමු කොටම අපි ඒ කාර්යය කරමු. දෙවනුව මේ දේශපාලකයා උඩුමහලෙන් බිමට බස්සනවා. අපේ රටේ දේශපාලකයා කියන්නේ නීතියට යටත් නෑ. කොයි දේශපාලක නීතියට යටත්ද? අපේ රටේ දේශපාලකයන් නීතියට උඩින්. ඔගොල්ලෝ දැක්කනම් පහුගියදා නේද අර අධිවේගී මාර්ගයේ පොලිස් නිලධාරි මහත්මිය එක්තරා රියදුරු මහත්මියෙක් බීගෙන යනකොට එයාව අල්ලනවා. අරයා ගන්නවා තමන් එකට බීපු OIC කෝල් එක. OIC අරගෙන අර පොලිස් කොස්තාපල් මහත්මයාට කුණු අරබෙන් බයිනවා. හැබැයි අරයා බිව්වේ ඇමති කෙනෙක් එක්ක නම් එයා කෝල් එක ගන්න ඇමතිට. ඇමති කුණු අරබෙන් බයින්න OICට. මොකයි ඇත්ත කතාව? මොකද සිදු වී තිබෙන්නේ? අඩුම තරමේ අපේ රටේ ට්‍රැෆික් නඩුවක්වත් සාධාරණ විසඳන්න බැරි තැනකට අවිල්ලා තිබෙනවා. පොලිසිය මහත්වරයෙකුට වාහන අනතුරකටත් මැදිහත් වෙන දේශපාලනයක් මතුවී තිබෙනවා. අපේ රටේ නීතිය විධාන ආධිපත්‍යය විදවැටී තිබෙන්නේ කුමක් හේතු කොටගෙනද? ට්‍රැෆික් නඩුවට පවා දේශපාලන මැදිහත් වීමද? මේකයි සිදු වී තිබෙන්නේ. අද දේශපාලනයේ මැදිහත් වෙන්නේ නැති නඩු සාධාරණ විසඳෙනවා. හැබැයි දේශපාලනයේ මැදිහත් වෙන ඕනෑම නඩුවක් විසඳීම් පිළිබඳ සැකේ සහ අවිශ්වාසය ගොඩ නැගී තිබෙනවා. එහෙම නැද්ද? දැන් මම දන්න මේ හෙට අනිද්දා ගම්පා උසාවියේ නඩුවක් පිළිබඳ තීන්දුවක් දෙන්න ඉන්නවා. මොකද තීන්දුව විය හැක්කේ
නිදහස් කොට නේද? මොකද නිදොස් කොට නිදහස් කොට ඇත. බැසි. කියලා. ඔබ තමයි වෙන්නේ. ඒ කියන්නේ අද නඩුවේ තීන්දුව අපිට හැම කෙනාටම උපකල්පනය කරන්න පුළුවන් මොකක් මතද? ඒක දේශපාලන හැඩරුව මත. පසුගියද අල්ලස් කොමිසම පවරා තිබුණු නඩු 13කින් 12ක් අයින් කරගත්තා. එකක් ඉතුරු කරා. කාගේකද? වෙල්ගමගේක. වෙල්ගම අනිත් පැත්තේ. ඉතින් මේ අපි ඇස් ඉදිරිපිට සක්සු දැස්සේ පැහැදිලිනේ. අපේ රටේ නීතිය විධානය කියන්නේ කුමක්ද? බලය හොබන දේශපාලන අධිකාරියට යටත් කරන ලද නීතිය සහ විධානයේ ආධිපත්‍යයක් තිබෙනවා. අපි හැමදාමත් විශ්වාස කරන අපේ රටේ පොලිස් දෙපාර්තමේන්තුව දක්ෂයි. හොඳ ඉවක් තිබෙනවා. අපේ රටේ ඕනෑම නමගිය අපරාධයක් මේ පොලිස් දෙපාර්තමේන්තුව සතියක් දවස් දෙකක් තුනක් යනකොට හොයාගන්නවා. අඟුලාන මිනිමරුම හොයාගත්තා. ඕනෑම කකුල බලන්න. මේ පොලිස් දෙපාර්තමේන්තුව හොඳ ඉවක් තිබෙනවා. හොඳ හැකියාවක් තිබෙනවා. ඔබ කවුරු හෝ කෙනෙක් පොලිසියට ගිහලා බොරු පැමිණිල්ලක් දාන්න ගියොත් පොලිසිය මහතා දන එක බොරු කියලා සමහරවිට අපිට හදලා කියනවා මෙන්න මේ විදියට දාන්න නැත්නම් ඕක බොරු කියලා එනවා කියලා. ඒකට බොරු පැමිණිල්ල දාන විදියත් කියලා දෙනවා. ඒ තරමට ඉවක් තියෙනවා. හැබැයි අපිට හොයාගන්න බැරි වෙච්ච අපරාධ තිබෙනවා. ඒ හොයාගන්න බැරි වුණ හැම අපරාධයක් පිටිපස්සම දේශපාලන හස්තයක් තිබෙනවා. ලසන්තගේ ඝාතනය, කිත්නවාර්ගේ පැහැරගෙන යාම නේද? ප්‍රහාරය, පොද්දල ජයන්තගේ ප්‍රහාරය නේද? එක්තැලිගොඩගේ පැහැරගෙන යාම හොයාගන්න බැරි වී තිබෙනවා. නේද? පාස්කු ප්‍රහාරය හොයාගන්න බැරි වී තිබෙනවා. ඇයි? ඒ ඔක්කොම පිටිපස්ස දේශපාලන හස්තයක් තිබෙනවා. නිසා අපේ රටේ නීතියේ විධානයේ ආධිපත්‍යය මේ අඳුරු දේශපාලන හස්තයකින් වසා තමා තිබෙනවා. එනිසා අපි පළමු කොටම අපේ රටේ නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කරන්න නම් මේ දේශපාලන කඩතුරාවකින් දේශපාලන කඩු තිරයකින් වසා තිබෙන මේ නීති විධානයේ ආධිපත්‍යය අපි ගලවා මුදවාගත යුතුයි. අන්න ඒ කාර්යය අපි කරමු. අපිට බේරගන්න කිසි අපරාධකාරයෙක් නැහැ. අපිට බේරෙන්න අපරාධයක් අපි කරලත් නැහැ. ඒ ඇට විතර මේ නීති විධානයේ ආධිපත්‍යය තහවුරු කරන්න. ඊළඟ දේශපාලක නීතියට යටත් කරන්න ඕන. දේශපාලක උඩුමහලින් බිම්මහලට බස්සන්න ඕන. අද දේශපාලන කියන වරප්‍රසාදල තනතුරක්. විශ්‍රාම වැටුප අහෝසි කරන්න ඕන. වාහන පර්මිට් අහෝසි කරන්න ඕන. ඇමතුරුන්ට ගෙවල් දෙන එක අහෝසි කරන්න ඕන. හිටපු ජනාධිපතිතුරු බලා ගන්න එක අහෝසි කරන්න ඕන. මේ සියල්ල අහෝසි කරනවා. අහෝසි කරලා දේශපාලකයාත් යම් ඔබ නීතිඥ මහත්මයෙක් ඔබගේ වෘත්තිය. දේශපාලකයා අපේ වෘත්තිය. එච්චරයි. අපි හැමදාම සමහවුල් කරන ලෙස මේ රට ගොඩනැගීම සඳහා දායකත්වයේ සපයන පාලනයක් බවට පත් කරනවා. මේ දෙක අවශ්‍ය මේ රට හදනවන. අදූෂිත දේශපාලනයක් සාහමික මැදිහත් වීමත් අපි ගොඩනගනවා. ඊළඟ අපෙන් අහනවා ඔයගොල්ලෝ ආපුවාම පෞද්ගලික අංශයට මොකද වෙන්නේ? ඔහොනේ යන්නේ. මේ ව්‍යවසායකයාට මොකද වෙන්නේ? අපේ ව්‍යාපාරිකට මොනව වෙන්නේ? ගෙවල් තිබොත් ගෙයක් ගනීද? ඉඩමක් තිබොත් ඉඩම් දෙකක් තිබොත් ඉඩමක් ගනීද? අපේ ව්‍යාපාර කඩා වැටීද? එහෙම දේශපාලනයක් නෙවෙයි අපි මේ යෝජනා කරන්නේ. අපි යෝජනා කරන්නේ මේ රට සංවර්ධනය කරන්න. හැබැයි සංවර්ධන ඉලක්ක අරමුණු සකස් කරන්න කවුරු විසින්ද? ආණ්ඩුව විසින්. මොකද සංවර්ධන ඉලක්ක හදන්න පුළුවන් ආණ්ඩුවට. සංචාරක ව්‍යාපාරය නියැලෙන ඒ ශේෂ්ත්‍රය පිළිබඳ දන්න. තේ කර්මාන්තේ නියැලෙන ඒ ශේෂ්ත්‍රය පිළිබඳ දන්න. ඉදිකිරීම් කර්මාන්තේ නියැලෙන ඒ ශේෂ්ත්‍රය පිළිබඳ දන්න. හැබැයි රටේ සමස්තය පිළිබඳ දන්නේ ආණ්ඩුව. ඒ නිසා ආණ්ඩුව විසින් මොකද්ද කළ යුතු වන්නේ? ආණ්ඩුව විසින් කළ යුතු තිබෙනවා තව අවුරුදු 10කින් අපේ රට කොතෙන්ද ගෙනියන්නේ? 2030 දී අපේ රට කොතෙන්ද ගෙනියන්නේ? අපි උදාහරණයක් ගමු. 2030 දී අපේ සංචාරක කර්මාන්ත කොතෙන්ද? අපේ සංචාරක කර්මාන්තේ ගොඩනැගිය හැකි රටක් දෝ පුළුවන්. ඉතාමත් හොඳ විභවයක් වෙන සංචාරක ව්‍යාපාරය ගොඩනගන්න පුළුවන් ඉඩක් තිබෙනවා අපේ රටේ. ඉතාමත් හොඳ වෙරළ තීර දෙකක් තිබෙනවා. දකුණු සහ නැගෙනහිර. දකුණට වාර ගන්නන කාලෙට අපිට නැගෙනහිර විවෘත වෙනවා. නැගෙනහිර වාරංග කාලෙට දකුණු විවෘත වෙනවා. ඒ වගේම ඉතාමත් හොඳ සින්දර වෙරළ තීරය. ලෝකේ සර්ෆ් වදින ප්‍රධාන මධ්‍යස්ථාන වල එකක් වැලිගම. අනිත් එක පාසිකුඩ. ප්‍රධානම වෙරළ තීරයත් එක්ක සම්බන්ධ වෙච්ච සංචාරක කර්මාන්තයට අපිට තිබෙනවා. ඒ වගේම අපිට හොඳ දේශගුණ කලාප තුනක් තිබෙනවා. මැද, සීත, සහ වියලි. දේශගුණ කලාපයත් අපිට යහපත්. ඒ වගේම අපිට හොඳ පෞරාණික උරුමයන් සහිත ඉතිහාසයක් තිබෙනවා. ඒ පැත්ත සංචාරක ව්‍යාපාරයට යහපත්. ඒ වගේම හොඳ ජෛව විවිධත්ව සහිත රටක් තිබෙනවා. ඒකත් අපේ සංචාරක ව්‍යාපාරයට යහපත්. සාමාන්‍යයෙන් කියනවා ලාංකිකයන් ආගන්තුක සත්කාරයට හොඳයි කියලා. ඒ පැත්තෙන් බැලුවොත් සංචාරක ව්‍යාපාරයට යහපත්. ඒ සංචාරක ව්‍යාපාරයට යහපත් රටක්. නමුත් තායිලන්තයට අවුරුද්දකට මිලියන 41ක් එනවා. 42ක් එනවා.
මැලේසියාවට මිලියන 51ක් එනවා. ලංකාවට වැඩිම ආවේ 2018 අවුරුද්දේ මිලියන 2.4යි. නම් මේක ඉඩක් තිබෙනවා. එහෙනම් අපි ඉලක්කයක් හදන්න ඕන මොකද්ද? 2030 දී අපි සංචාර කර්මාන්ත අපි මෙතෙන්ට ගෙන යනවා. ඒක ආණ්ඩුව හදන ඉලක්කය. පෞද්ගලික ව්‍යවසායකට කියන්න ඕන මොකද්ද? හෝටල් කර්මාන්තය ඉදනයට කියන්න ඕන. අපි අවුරුදු 30 දී සංචාර කර්මාන්තය මෙතෙන්ට ගෙන යනවා. ඔයගොල්ලෝ බය නැතුව අපිට තරු 5 කාමර මෙච්චර අවශ්‍ය වෙයි. තරු 3 4 කාමර මෙච්චර අවශ්‍ය වෙයි. සාමාන්‍ය ලැබුම් හල් මෙච්චර අවශ්‍ය වෙයි. ඔයගොල්ලෝ බය නැතුව එතෙන්ට ආයෝජනය කරන්න. අපි හෝටල් පාසල් වලට දෙන්න ඕන. සංචාර කර්මාන්තය මෙතෙන්ට එනවා. මෙවැනි පුහුණු ශ්‍රමිකයන් ප්‍රමාණයක් අපිට මෙච්චර අවශ්‍ය වෙයි. ඔයගොල්ලෝ නිර්මාණය කරන්න. අපි අපේ රටේ නේද ඉදිකිරීම් ක්ෂේත්‍රයට කියනවා. සංචාර කර්මාන්තය මෙතෙන්ට එනවා. ඒ ඉදිකිරීම් කර්මාන්තය මෙච්චර සේව කොටසක් අපිට අවශ්‍යයි. බාත්රූම් කටල මෙච්චර අවශ්‍යයි. ටයිල් මෙච්චර අවශ්‍යයි. ඉදිකිරීම් ඉංජිනේරුවා මෙච්චර අවශ්‍යයි. ඔයගොල්ලෝ ඒ ටික නිර්මාණය කරන්න. එතන මොකද වෙන්නේ? රට සාමූහික ලෙස එක තැනකට මෙහෙවනවා. ඒකේ ප්‍රධානම එකක් පෞද්ගලික ව්‍යවසායකය. පෞද්ගලික ව්‍යවසායකට තියෙන ඉලක්කය. මෙන්න මෙතෙන්ට තමයි අපේ රට ගෙනියන්නේ බය නැතුව ආයෝජනය කරන්න. අද අපේ රටේ ව්‍යවසායකයෙක් ආයෝජනය කරන්න කී පාරක් හිතා බලනවද? කොච්චර කල්පනා කරනවද? දානවද නැද්ද කියලා හිතනවා. අයවැයක් කිට්ටු වෙන කාලෙට මාස දෙක තුනක් අපේ රට නතර වෙනවා. ඒ අයවැය මොනව කරයිද දන්නේ? මොන බද්දක් ගහයිද දන්නේ? ස්ථාවරයක් නැහැ. ලබන අවුරුද්ද මොනව වෙයිද දන්නේ? ස්ථාවරයක් නැහැ. ඒ නිසා ආණ්ඩුව ස්ථාවර ආර්ථික සැලසුමක් හදලා පෞද්ගලික ව්‍යවසායකට ආරාධනා කරන තැනට ආයෝජනය කරන්න කියලා. ඒ වගේම අපි හිතන මොකක්ද? අපේ රටේ ආර්ථිකයේ ප්‍රධාන තැන තමයි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්. අපි හිතන අපේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක උම්මාදයක් හදන්න ඕන. අද අපේ රටේ තරුණිය යම් ව්‍යවසායකයෙක් බවට පත් වෙන කැමති. හැබැයි මොකද්ද තියලා තියෙන තොරතුරු? මොකද්ද තියෙන දත්තය? මොකද්ද තියෙන පුරෝකතන මුකුත් නැහැ. ඔයගොල්ලෝ බැලුවොත් මාතරින්දන් නේද? මාතරින්දන් වැලිගමට යනවා. පාරයිනේ ගෙයක් තිබ්බොත් හැම ගෙදරම කඩයක් දානවා. ගෙයක් හදන කඩකාමරයකුත් එක්ක. වෙනදාම කොහොම සිද්ධ වෙයිද? කාලෙක කොත්තු කඩයක්. තව වෙලාවක බියුටි සලෝන් එකක්. තව වෙලාවක හાર્ඩ්වෙයාර් එකක්. හાર્ඩ්වෙයාර් එකක් වහනවා. කොත්තු කඩෙත් වහනවා. ගොඩක් තියෙන වහපු කඩවල්. මොකද්ද සිදු වී තිබෙන්නේ? ඒගොල්ලෝ ව්‍යවසායකේ බවට පත් වෙන දත්තනේ. අද ලෝකේ දුවන්නේ ඉවට නෙවෙයි. අද ලෝකේ තියෙන දත්ත විශ්ලේෂණය ඒක මත ලබා ගන්න තොරතුරු ඒක මත ඇති කර ගන්න පුරෝකතනේ. ලෝකේ දුවන්නේ අද දත්ත විද්‍යාව කියන ලෝකේ ඉතාමත් ප්‍රබල වර්ධනය වෙන අධ්‍යාපනය. දත්ත විද්‍යාව කියන්නේ ඉතාමත් නේද ශක්තිමත් විෂයක් ලෝකේ. අපේ විශ්වවිද්‍යාලවල උගන්වනවා. ලෝකේ ඉතාමත් ප්‍රබල රැකියා ඉතාමත් වටින අවස්ථා නිර්මාණය වෙන දත්ත විද්‍යාව. හැබැයි අපේ රටේ දත්ත විද්‍යාවක් නැහැ. අපේ රටේ ආයෝජනයක් හොඳ නරකද කියලා තීරණය කරන්නේ කවුද? සමහර විට ඥානක්කා. මේක කරොත් හොඳද කියලා ඥානක්කගෙන් අහනවා. ඥානක් කියන හා කියලා. මොකද වෙලා තිබෙන්නේ? ඒ නිසා ආණ්ඩුවක් විසින් අපේ රටේ ආර්ථික චලනයන් පිළිබඳව දත්ත එකතු කරන්න ඕන. ඒ දත්ත විශ්ලේෂණය කරන්න ඕන. ඒකෙන් තොරතුරක් හොයා ගන්න ඕන. ඒ තොරතුර මත පුරෝකතනය කරන්න ඕන. පුරෝකතනය කරලා අපේ ග්‍රාමීය තරුණ තරුණියන්ට ගෙනෙන්න ඕන. මේක තමයි ලෝකයේ ඇති වී තිබෙන ප්‍රවණතාවය. මේක තමයි රටේ ඇති වී තිබෙන ප්‍රවණතාවය. ඔබ මේ දිශාවට ආයෝජනය කරන්න. මේ දිශාවට මඟ පෙන්වන්න. ප්‍රාර්ථනා හැකියාව අපි අර හොයලා දෙමු. තාක්ෂණ හැකියාව අපි හොයලා දෙමු. අපේ රටේ නව තරුණ පරම්පරාව ඇතුලේ ව්‍යවසායක උම්මාදයක් නිර්මාණය කරන්න පුළුවන්. අද මොකද තියෙන උම්මාදය? අද තියෙන උම්මාදය කොහොම හරි ප්‍රාදේශීය ලේකම් කාර්යයට පැනගන්න. කොහොම හරි ප්‍රාදේශීය ලේකම් කාර්යයට පැනගන්න ජොබ් එකට. ඕක තමයි තරුණ තරුණියන් උම්මාදය. ස්ථාවරයි පෙන්ෂන් එකක් තියෙනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාල කොච්චර පිළිලද කියනවනම් සමහර සේවක සේවිකාවන්ට කියලා තියෙන මොකද්ද? බදාදර විතරක් එන්නේ විලස්සම් කරලා යන්නේ. බදාදර විතර විලස්සම් කරලා යන්නේ. මොකද්ද වෙලා තිබෙන්නේ? අපි මේ නව තරුණ තරුණියන්ට අලුත් අවස්ථා නිර්මාණය කරන්න දීලා නැහැ. අපිට තියෙන හොඳ තානාපති සේවය. අපේ තානාපති සේවය. අපි දියුණු රටවල් වලට යමු. හැබැයි අපි වැඩිපුර යමු අලුතෙන් වර්ධනය වෙන රටවල් වලට. ඒ රටවල් වල අපිට අලුත් වෙළඳපොළක් හොයාගන්න පුළුවන්. ඒ වෙළඳපොළට අවශ්‍ය නිෂ්පාදන අපි මෙතන ඇති කරමු. විශේෂම ගත්තොත් අපි කුරුඳු වගාව තවත් වටිනාකම් එකතු කරන නිෂ්පාදන ගණනාවකට යන්න පුළුවන්. ලෝකේ සුවඳම කුරුඳු තියෙන ලංකාවට. ලෝකේ සරම ගම් මිරිස් තියෙන අපිට. ලෝකේ රසවත්ම සහ ප්‍රචලිතම තේ තියෙන අපිට. මේ මාතර ගත්තොත් මේ සියල්ලංගෙන් සමන්විතයි. වෙරළ තීරයත් එක්ක සම්බන්ධයි. සංචාරක ව්‍යාපාරات එක්ක සම්බන්ධයි. කුඩා තේ කර්මාන්තයත් එක්ක සම්බන්ධයි. කුරුඳු වගාවත් එක්ක සම්බන්ධයි. ගම් මිරිස් වගාවත් එක්ක සම්බන්ධයි. මේක ඉතාමත් හොඳින් සංවර්ධනය කරන්න පුළුවන් රාජ්‍යයක් දිශාවක්. හැබැයි දුප්පත්කමෙන් පෙළෙන්නේ නැද්ද පුරවැසිය? අනාරක්ෂිත භාවය පිළිබඳ පෙළෙන්නේ නැද්ද පුරවැසිය? රට අත්හැරලා දාලා යන්න ඕන කියලා කල්පනා කරන්නේ නැද්ද තරුණ තරුණියන්? මොකද සිදු වී තිබෙන්නේ? ඒ නිසා මේ රට ගොඩනැගීම සඳහා පෞද්ගලිකන්සත් ඒකාබද්ධ කරගත්තු සරස්මකට අපි යනවා. ඊළඟ අපෙන් අහනවා මේ විධායක ජනාධිපතිතුමගේ. මේක විශ්සයි. මේක වැරදි. මේක තනි පුද්ගලයෙක් අත
විශාල බලයක් කේන්ද්‍රගත වෙලා තිබෙනවා. මේක ගේන වෙලාවේදී එන්නම් පෙර මහත්තයා කිව්වලු මේ පුටුවේ පිස්සෙක් වාඩි වුණොත් මොනව වෙයිද කියලා. වෙන්නේ පේනවා. උත්තරය. මෙහෙම අපෙන් ඇහුවේ. මේ කාබනික මේ කුෂ්කර්මාන්තන මේ කරන ව්‍යසනේ භූතානේ ආණ්ඩුව සැලසුම් කරා ඔවුන්ගේ රට 100ක් කාබනික කරන්න කියලා 2012 දී. හැබැයි ඒක අවසන් කරන්න සැලසුම් කරේ 2020 දී. අවුරුදු 8ක් ඇතුළත ඒගොල්ලන්ගේ රසායනික යෙදවුම් මුළුමනින්ම නතර කරලා ඒගොල්ලෝ කාබනික යෙදවුම් වලට යන්න කල්පනා කරා 2020 දී. හැබැයි 2018 දී නැවත සමාලෝචනය කරා. 2018